උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණීය සම්පත් විලේගොඩ ප්‍රකාශය සේනක උබේසිංහ. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වුවන්ට කඩිනමින් වන්දි. තවත් දිස්ත්‍රික්ක 12ක කොවිඩ් එන්නත්කරණය අද සිට. මෙරට කොවිඩ් එන්නත්කරණයේ ස්වාර්ථකත්වය පිළිබඳව පර්යේෂණයක්. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට උපරිම වන්දියක් ලබා ගැනීමට ක්‍රියා කරන බව අධිකරණ ඇමති කියයි. මැතිවරණ හා ඡන්ද විමසීමේ ක්‍රියාවලියේ ප්‍රතිසංස්කරණයට අදාළ ජනතා අදහස් ලබා ගැනීම ලබන 19 වෙනිදායින් අවසන්. චීනය කොවිඩ් මර්ධන එන්නත් නිෂ්පාදනය වේගවත් කරයි. ක්‍රීඩකයන්ට වැටුප් හා දීමනා තීරණය කිරීමේදී විශේෂ සැලකිල්ලක් නොදක්වන බව ක්‍රිකට් තාක්ෂණික කමිටු සභාපති කියයි. අයහපත් කාලගුණයත් සමග ඇති වූ ආපදා හේතුවෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීමට හා වන්දි ලබා දීමේ කටයුතු ආරම්භ කර ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරු පවසති. දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 85කට අයහපත් කාලගුණයෙන් බලපෑම් ඇතිවිය. පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 55000කට අධිකය. මරණ 19ක් සහ පුද්ගල අතුරුදහන් වීමක්ද වාර්තා වේ. නිවාස 1025කට හානි සිදුව ඇත. ඉන් 20ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා කියා සිටියේ දිස්ත්‍රික්කයේ ආපදාවට පත් වූ පවුල් 228ක් සඳහා සහන සැලසීමට රුපියල් ලක්ෂ 60ක මුදලක් ලැබී ඇති බවයි. දැනට ප්‍රාදේශීය කොට මට්ටමින් ප්‍රාදේශීය ලේකම් තුමන්ලට අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සහ සේවාවන් සපයන ලෙස. මරණ සඳහා අපිට කිනුකොල් 250000 ගණයේ 4 දිනක් නැති වෙච්ච පවුල් සඳහා ලක්ෂ 10කුත් අනිත් පවුල් සඳහා 250000කුත් මුදල් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව දැන්ට පූර්ණ හානි නිවාස සහ අර්ධහානි නිවාස අක්ෂේරුව 90 තමයි අපිට මුදල් වෙන් කරන්න වෙන්නේ. දැනට අපිට ලක්ෂ 60ක විතර මුදල් ප්‍රමාණයක් අපි මේ සඳහා මුදා හැරලා තිබෙනවා. අපිට ඒ සඳහා අපදා අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ලැබිලා තිබෙනවා. දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය තක්සේරු කර අදාළ වන්දි ගෙවීම කඩිනමින් සිදු කරන බව කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. මේ වෙනකොට අපි ඒ ගම්වතුර බැස යාමත් සමග තමයි ඇස්තමේන්තු සකස් කරන්නේ මේ සියලුම කටයුතු වල සිදුවෙච්ච හානි සම්බන්ධව මාර්ග සහ අනිකුත් ජල වාහන පද්ධතීන් අපි පිළිසකර කළ යුතුව තියෙනවා. ඒවා සම්බන්ධ කොතරම් මුදලක් වෙනවද කියලා දැන් තාමත් ඇස්තමේන්තු කරලා නැහැ. ඒ වගේම කැඩුණු නිවාස අලුත් එදියා කිරීම සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඒ වගේම මේ 5054 දෙනෙකුට ආහාර සැපීම සඳහා ඔවුන්ගේ ජන ජීවිතය යථාර්ථයට පත් කර ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපිට ලැබිලා තියෙන මුදල් අමාත්‍යාංශයෙන් ඒ වගේම ආපදා කළමනාකරන අමාත්‍යාංශයත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලැබී තියෙනවා. ඒ අවශ්‍ය ඕනෙම විටකදී වියදම් කිරීම සඳහා මුදල් අපිට සතුව තියෙන නිසා ඒ ඇස්තමේන්තු සකස් කර අවසන් වුණාට පසු ඒ ගෙවීම් කටයුතු සිදු කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 13000කට අධික සංඛ්‍යාවක් විපතට පත්ව ඇතැයි දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය. සහන සැලසීම සඳහා ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දී තිබේ. අයහපත් කාර්බනික තත්ත්ව නිසා කොළඹ දිස්ත්‍රික්කයේ පීඩාවට පත් වූ ජනතාවට රජය මගින් ලබා දෙන පිසු ආහාර, වීර්ය ආහාර සලාකේ ලබා දීමේ කටයුතු ඉතාමත්ම හොඳින් සිදු කරන අපේ ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාම ජලවල විහාරේ හරහා ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ඒ වගේම ආපදා කළමනාකරන අමාත්‍යාංශයත් ඒ අවශ්‍ය ප්‍රතිපාදන මේ වෙනකොටත් මාවෙට ලබා දීම සිදු කරලා තිනවා. ඒ ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මේ වෙනකොටත් යොමු කරලා තිනවා. ඒ නිසා ජනතාවට සහන සැලසීම ඉතාමත් පහසු වෙලා තිනවා. ඊට අමතරව මේ ගම්වතුර නැත්නම් මේ අයහපත් කාලගුණක තත්ත්වය මත ජනතාවගේ නිවාස කීපයක් අර්ධ හානි සිදු වුණා. ඒ වගේම දීපල වලට හානි කීපයක් වාර්තා වෙලා දිනවා. ඒ තක්සේරු කටයුතු මේ වෙනකොට සිද්ධ කරනවා. ඒ අනුව අපි ආපදා කළමනාකරන මධ්‍යස්ථානට යොමු කරනවා. තක්සේරු වලට අදාළ වන්දි පූර්ණ කිරීම සඳහා මේ ඉදිරි දින කීපය තුළදී මේ කටයුතු අපි සිදු කිරීම ආරම්භ කරලා තියෙනවා මේ වෙනකොට. තවත් දිස්ත්‍රික්ක 12ක කොවිඩ් එන්නත්කරණය අද ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියයි. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයන්ට එහි දෙවන මාත්‍රාව ලබා දීම අද ආරම්භ කෙරේ.
අනුරාධපුරයේ පොළොන්නරුව බදුල්ල මොණරාගල හම්බන්තොට නුවරඑළිය මාතලේ පුත්තලම කෑගල්ල මඩකලපුව අම්පාර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල කොවිඩ් එන්නත්කරණය සිදු කිරීමට නියමිතයි. ඊට අවශ්‍ය එන්නත් 4,50,000ක් ඊයේ බෙදා හැරුණු බවද ඒ මහතා සඳහන් කළේය. පෙර එන්නත්කරණය ආරම්භ නොකළ දිස්ත්‍රික්ක 12ක එන්නත්කරණය ආරම්භ කරන්න අප කටයුතු දාලා තියෙනවා. අනුරාධපුර පොළොන්නරුව බදුල්ල මොණරාගල හම්බන්තොට නුවරඑළිය මාතලේ පුත්තලම කෑගල්ල මඩකලපුව අම්පාර ත්‍රිකුණාමලය කියන දිස්ත්‍රික්කවල සිනෝෆාම් එන්නත යොදාගෙන හෙට දිනේ එන්නත්කරණය ආරම්භ කරන්නයි අපේ බලාපොරොත්තුව. වයස අවුරුදු 60ට වැඩි ජනතාවට ගැබිනි මව්වරුන්ට සහ ශේෂ්ත්‍ර රාජකාරිවල නියැලෙන රජයේ සේවකයන් සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා 4,50,000ක් මේ දිස්ත්‍රික්කවලට බෙදා හරින්න මධ්‍යම එන්නත් ගබඩාවෙන් ඒ කටයුතු ආරම්භ වුණා. චීනයේ සිට අපට ලැබුණු සිනෝෆාම් එන්නත් මාත්‍රා 10,000න් 4,04,000ක් මේ කටයුතු සඳහා අප වෙන් කරලා තියෙනවා. කොවිඩ් එන්නත්කරණය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. විශේෂයෙන්ම මැයි මාසයේ 8 වෙනිදා සයිනෝෆාම් එන්නත් පළවෙනි මාත්‍රය ලබාගත් අයවලුන්ට ලබාගත් දිනේරයට අනුරූප දිනේදී ජූනි මාසයේ එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඔවුන් ඒ එන්නත ලබාගත් ස්ථානයට ගොස් එම එන්නත එදිනට ලබා ගැනීමට කටයුතු කිරීමට සියලුම කටයුතු සම්පාදනය කරලා තිබෙනවා. මෙරට පුද්ගලයන් 23 ලක්ෂයකට ආසන්න පිරිසකට කොවිඩ් එන්නත ලබා දී තිබේ. ඉන් එන්නත් මාත්‍රා 2ම ලබාගත් සංඛ්‍යාව 3,53,000කට අධිකය. රජය ඇනුම් කළ සයිනෝෆාම් එන්නත් තවත් මාත්‍රා 10,00,000ක් හෙට මෙරටට ලැබේ. මෙරට ජනගහනයෙන් 65%කට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම රජයේ අපේක්ෂාවයි. දැනටමත් මෙරට සමස්ත ජනගහනයෙන් 10%කට ආසන්න පිරිසකට කොවිඩ් එන්නත ලබා දී තිබේ. මේ අතර ගර්භණී කාන්තාවන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම හෙට පිළියන්දල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මෙරට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 2,07,979ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ කොවිඩ් ආසාදිතයින් 2,610 දෙනෙකු හඳුනාගෙන තිබේ. කොවිඩ් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලැබූ පුද්ගලයෝ 1,670 දෙනෙක් සුවය ලබා ඊයේ රෝහල්වලින් පිටව ගියහ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1,76,000කට අධිකය. 30,000කට අධික පිරිසක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබති. මියගිය සංඛ්‍යාව 1,789 දක්වා ඉහළ ගොස් ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් මරණ 47ක් ඊයේ වාර්තා කර තිබේ. මියගිය අයගෙන් 26 දෙනෙක් කාන්තාවෝ වෙති. මැයි 17 වෙනිදා සිට මේ මාස 6 වෙනිදා දක්වා එම මරණ සිදුව ඇතැයි ඔහු කියයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුවේ People's Pay මොබයිල් පේමන්ට් ඇප් එකෙන් ලංකා QR කෝඩ් එක ස්කෑන් කර ගෙවීම් කරන්න. මෙරට කොවිඩ් එන්නත්කරණයේ සාර්ථකත්වයේ පිළිබඳව පර්යේෂණයක් සිදු කරන බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනය පවසයි. දැනට මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා භාවිත කෙරෙන්නේ කොවිෂීල්ඩ්, ස්පුට්නික් V සහ සයිනෝෆාම් යන එන්නත්ය. ඒවා ලබා දීමෙන් පසු පුද්ගල ශරීරයේ ප්‍රතිදේහ වර්ධනය වී ඇද්ද යන්න පිළිබඳව එහිදී සොයා බැලේ. මේ අතර කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාවට ස්පුට්නික්, ෆයිසර් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් මාත්‍රාවක් ලබා දීම ප්‍රමාණවත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වී ඇතැයි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව වෙනුවට අදාළ කොවිඩ් එන්නත් මාත්‍රාවක් ලබා දීමෙන් කොවිඩ් මර්ධන ප්‍රතිශක්තිය පුද්ගල සිරුර තුළ ඇතිවන බවද ඔහු පෙන්වා දේ. ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රංශය සහ ජර්මනිය සමග සාකච්ඡා කරමින් සිටි. කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ජනාධිපතිතුමා සහ රජයගත් ක්‍රියාමාර්ග හේතුවෙන් සිදුවීමට තිබූ විශාල ව්‍යසනයක් වළක්වා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරයි. සංචරණ සීමා නිසලස පිළිපදිමින් කටයුතු කිරීමෙන් පවතින තත්ත්වය ඉතා හොඳින් පාලනය කර ගැනීමට හැකියාව පවතී.
ඉදිරි කාලය තුලදී උපරිම සහාය ඒ සඳහා ලබා දෙන ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය. අපගේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මේ රජය විසින් මේ ප්‍රකාශයට පත් කරපු අගුළු දැමීම තාමත් ප්‍රඥාවන්ත මාර්ගය නිසා අපිට බොහෝ දුරට වෙන්න තිබුණු ව්‍යසනයක් වළක්වා ගන්න පුළුවන් වුණා. අපි මේ වෙන විට දකින්නෙත් රෝගීන්ව මරණත් මේ අපේ අගුළු දැමීමට පෙර ආතුව බෝ වෙච්ච රෝගීන් තමයි දැනෙන්නේ. එතකොට අපිට මේ රෝගය බෝ වෙලා මරණ ඇතිවීමට සම්බන්ධව කාලය සාමාන්‍ය සුමාන 2කට වඩා සුමාන 3ක් මාසයක් වගේ අතර පරතරයක් තියෙනවා මේකේ මේ වෙනස දකින්න. ඉතින් ඒක නිසා අපිට තවම අගුළු දැමීමේ එන ප්‍රතිඵල දැකීමට කල් මදි. තව ඉස්සරහට අපි ඒ සම්බන්ධව බලාපොරොත්තුෙන් සිටින්නට ඕන. ඉතින් ඒක නිසා අපි සමාජයක් විදිහට එකමුතුව දැනට කරනවට වඩා හොඳට සංචරණ සීමාවල උපරිම විදිහට ඒ නීතියට ගරු කරමින් අත්‍යවශ්‍ය පමණක් පැමිණීම වැදගත් වෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් ආර්ථිකයට පරිසර පද්ධතියට දීවර ශේෂ්ත්‍රයට ඇති වූ හානිය සම්බන්ධයෙන් උපරිම වන්දියක් ලබා ගැනීමට ක්‍රියා කරන බව අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි. මේ අතර ඉන් සිදුව ඇති බලපෑම විමර්ශනය සඳහා කමිටු 5ක් පත් කර තිබේ. නෞකාවේ වීඩියෝ දත්ත රෙකෝඩරේද විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇත. අදාළ විමර්ශන අවසන් වන තෙක් නෞකාවට ආරක්ෂාව සපයන ලෙස අධිකරණය නාවික හමුදාවට නියෝග කර ඇත. එම නෞකාව ගිනිගෙන මුහුදුබත් වීමෙන් රටට සිදුව ඇති බලපෑම හානිය සහ වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්විණි. මැතිවරණ හා ඡන්ද විමසීමේ ක්‍රියාවලියේ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීම ලබන 19 වෙනිදායින් අවසන් වේ. ඊට පෙර අදාළ යෝජනා ලිඛිතව දැනුම් දෙන ලෙස ඒ සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාව ජනතාවට දැනුම් දෙයි. වසර 2030 වන විට මෙරට ඒකපුද්ගල දල දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 8000 දක්වා දෙගුණයකින් වැඩි කිරීම රජයේ අරමුණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ද්විතීය භූගෝලීය පිහිටීම, දේශපාලන ස්ථාවරත්වය, ශක්තිමත් ආයතන හා සමාජ ව්‍යූහය, උගත් හා දක්ෂ ශ්‍රම බලකාය යන සාධක රජයේ වර්ධන ඉලක්ක සපුරා ගැනීමට ප්‍රයෝජනයට ගැනේ. කලාපයේ ප්‍රතිනෞගත කිරීම හා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස රට මනාව ස්ථානගත වී ඇති බැවින් මෙම අංශවල ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථා පවතින බවද ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබුවේ ශ්‍රී ලංකා ආයෝජන සමුළුවේදීය. සෞඛ්‍ය සම්පන්න හා කාබනික කෘෂිකර්මාන්තයට සහාය දැක්වීමට රජය දැඩි ප්‍රතිපත්තිමය ස්ථාවරයක සිටී. එමගින් උසස් තත්ත්වයේ කෘෂිකර්මාන්ත නිෂ්පාදන කලාපයේ ජනතාවට සැපයීමට අනාගතයේදී ශ්‍රී ලංකාවට හැකිවේ. මේ නිසා නව තාක්ෂණයෙන් හා ගොවිතැන් ක්‍රම සඳහා සිදු කරන ආයෝජනවලට අවස්ථා රැසක් නිර්මාණය වී ඇතැයිද එතුමා පෙන්වා දුන්නේය. අධිතාක්ෂණික කර්මාන්ත සඳහා භාවිත කරන බොහෝ අමුද්‍රව්‍ය ප්‍රභවයන් රට සතුව ඇති බැවින් එම සම්පත්වලට අගය එකතු කරන නිෂ්පාදන කර්මාන්ත සඳහා ආයෝජන දිරිගැන්වීමටද රජය උනන්දු වේ. අනාගතයේදී ගෝලීය වෙළඳපළ සඳහා ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය කරන මාවතට පිවිසීමට අපේක්ෂා කරන බැවින් ඊට ආයෝජකයන්ට ඉඩකඩ පවතින බවද ජනාධිපතිතුමා කියා සිටියේය. වසර 2030 වන විට මෙරට ජාතික විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් නිපදවීම රජයේ ඉලක්කය වී තිබේ. එම ශේෂ්ත්‍රයේ බලශක්ති ව්‍යාපෘතිය වෙනුවෙන් සිදු කරන ආයෝජන සඳහා ජනාධිපතිතුමා එහිදී ආයෝජකයන්ට ආරාධනා කළේය. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට යලි රැස්වේ. මුදල් සම්පාදන පනත් කිහිපයක් එහිදී විවාදයට ගැනීමට නියමිතයි. පාර්ලිමේන්තු සැසිවාරයේ පැය 6කට පමණක් සීමා කිරීමට ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. වර්ෂාවත් සමග ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් ඉදිරි යල සහ මහකන්න සාර්ථකව අස්වැද්දීමේ හැකියාව ඇතැයි අතිරේක වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ජානකී මීගස්තැන්න මහත්මිය ජාතික ගුවන්විදුලියට පැවසුවාය. තුන්වන කන්නේ සඳහා අතිරේක භෝග වගා කිරීමේ අවස්ථාවද ගොවීන්ට උදා වී තිබේ. මේ අතර විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාව වැඩි වී ඇති බැවින් විදුලි උත්පාදනය උපරිම මට්ටමට පත්ව ඇතැයි විදුලි බල මණ්ඩලය කියයි.
මෙරට ජෛව විද්‍යාත්මක පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීමට රජය පියවරගෙන තිබේ. රසායනික පොහොරවලට ආදේශක ලෙස ඝන පොහොර, ජෛව දියර පොහොර, පාංශු සත්කාරක, කෘෂි විකර්ෂක හා දිලීර පොහොර වශයෙන් නිෂ්පාදන දැනටමත් වෙළඳපොළට හඳුන්වා දී තිබේ. ජෛව ජනන හරිත තාක්ෂණ පර්යේෂණ ආයතනය අවශ්‍ය තාක්ෂණික සහාය සහ පොහොර සැපයීමට ක්‍රියා කරයි. මොබයිල් ෆෝන් තියෙන මේ කාලේ කවුරුත් මෙහෙම වෙලා බලන්නේ නෑ නේද? ඉතින් ඇයි People's Pay app එක තියෙන මේ කාලේ කෑෂ් වලින් ගෙවන්නේ? මහජන බැංකුවේ People's Pay mobile payment app එකෙන් ලංකා QR code එක ස්කෑන් කර ගෙවීම් කරන්න. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මියුන රෝගයේ ඉහළ යාමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. මේ වසරේ ගත වූ කාලය තුල මියුන රෝගීන් 2700කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මාර්තු සහ අප්‍රේල් මාසවලය. ගාල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් මියුන රෝගීන් වැඩි පිරිසක් හඳුන්වාගෙන ඇත. උණ මස් පිඩු වේදනාව, හිස රදය, ඇස් තද රතු වීම, වමනය, මුත්‍රා සමග ලේ යාම වැනි රෝග ලක්ෂණ ඇතනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස දැනුවත් කෙරේ. කුඹුරු ආශ්‍රිත කටයුතු වල නිරත වීමේදී මියුන සඳහා ලබා දෙන ඖෂධ ලබා ගන්නා ලෙසද වෛද්‍යවරු ගොවීන්ගෙන් ඉල්ලා සිටිති. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. බලංගොඩ දොරවේ පාලම අසල මාර්ගයේ දැඩි ලෙස අබලන්ව පැවතීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වේ. බලංගොඩ නගර මැදේ ක්‍රීඩා පිටිය අසලින් ආරම්භ වන එම පාලමේ මාර්ග කොටස නිතරම ජලයෙන් පිරී පැවතීමෙන් ඒ මතින් ගමන් ගන්නා ජනතාව දැඩි පීඩාවට පත්ව ඇතැයි බලංගොඩ අප වාර්තාකරු කියයි. සැහැල්ලු වාහන සහ පදිකයන් විකල්ප මාර්ගයක් ලෙසද මෙය භාවිතයට ගැනේ. ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ එම පාලම සහ අදාළ මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි. බලංගොඩ නගරාධිපතිතුමනි, මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති. චීනයේ කොවිඩ් මර්ධන එන්නත් නිෂ්පාදනය වේගවත් කර තිබේ. ඊට පවතින අධික ඉල්ලුම සහ රටේ එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා මෙම පීවරගෙන ඇතැයි වාර්තා වේ. එරට ජනගහනයෙන් කෝටි 70කට අධික පිරිසකට කොවිඩ් මර්ධන එන්නත ලබා දී ඇත. කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට ඇති එකම පිළියම එන්නත්කරණය ලෙස සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ. කොරෝනා වෛරසයට එරෙහි එන්නත් 4ක් චීනය නිෂ්පාදනය කර ඇති අතර ඉන් 2කට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය පළ වී තිබේ. එන්නත් 3ක් චීනය තුළ භාවිතයට ගැනේ. තවත් එන්නතක් පවතින්නේ පර්යේෂණ මට්ටමේය. ලෝපුරා කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 17 කෝටි 43 ලක්ෂය ඉක්මවා තිබේ. ඉන් 15 කෝටි 75 ලක්ෂයකට අධික පිරිසක් සුවය ලබා ඇතැයි වාර්තා වේ. මියගොස් ඇති සංඛ්‍යාව 37 ලක්ෂයකට අධිකය. ලෝපුරා රටවල් සහ පාලන ප්‍රදේශ 220කින් කොවිඩ් රෝගීන් හඳුනාගෙන ඇත. රටවල් 94කින් ලක්ෂය ඉක්ම වූ රෝගීන් වාර්තා වී ඇති අතර තවදුරටත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ ප්‍රධාන මගින් මෙරට සිදු කෙරෙන සංවර්ධන කටයුතු වේගවත් කෙරේ. එම ආධාර මත දැනට රට තුළ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වේ. විවිධ හේතුන් මත ඇතැම් ව්‍යාපෘති අක්‍රිය වී ඇති බැවින් ඊට බලපා ඇති කරුණු පිළිබඳව සොයා බලා එම සංවර්ධන කටයුතු කඩිනමින් නිම කිරීමටද පියවරගෙන ඇත. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රට තුළ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක් සැලසුම් කර තිබේ. ඊට අනුකූලව USAID මගින් කෙරෙන සංවර්ධන කටයුතු වඩා ඵලදායීව ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවද රජය පෙන්වා දී ඇත. ඇමරිකාව ඩොලර් මිලියන 6කට අධික වටිනාකමකින් යුත් කොවිඩ් මර්ධන වෛද්‍ය උපකරණ තොගයක් පසුගියදා මෙරටට පරිත්‍යාග කළේය. ක්‍රීඩා පුවත්.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සහ ක්‍රීඩකින්ගේ දියුණුව වෙනුවෙන් නව කොන්ත්‍රාත් ක්‍රමවේදය සකස් කර ඇතැයි ක්‍රිකට් තාක්ෂණික කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ පහළින්ම සිටින බැවින් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට එසවීමේ අරමුණින් නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත. ඊට ඇතැම් පිරිස් විරුද්ධ වීම අසාධාරණ බවද ඔහු පැවසීය. ඉදිරි ලෝක කුසලාන තරඟාවලි දෙක සඳහා ශක්තිමත් තරුණ කණ්ඩායමක් සකස් කර ගැනීම අත්‍යවශ්‍යය. එබැවින් ක්‍රීඩකයන්ට වැටුප් හා දීමනා තීරණය කිරීමේදී විශේෂ සැලකිල්ලක් නොදක්වන බවද ඔහු සඳහන් කළේය. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රී එංගලන්තයේ බලා පිටත්ව යයි. දෙරට අතර 20-20 තරඟ 3කින් සහ එක්දින තරඟ 3ක් පැවැත්වේ. ඉදිරි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය ඉලක්ක කරගෙන මෙම තරඟාවලියේ සුපර් ලීග් තරඟ පැවැත්වීමට නියමිතයි. පළමු පන්දුවාර 20-20 තරඟ කාඩිග්හිදී ලබන 23 වෙනිදා ආරම්භේ. දෙවන තරඟය 24 වෙනිදා සහ තුන්වන තරඟය 28 වෙනිදා පැවැත්වේ. දෙරට අතර ප්‍රථම එක්දින තරඟය ආරම්භ වන්නේ ලබන 29 වෙනිදායි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟම ඇති ශාඛාවෙන් විමසන්න. සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘත කෙරේ. තොග වෙළඳාම් පමණක් එහිදී සිදු කරන බව රජය කියයි. අත්‍යවශ්‍ය සේවා අකණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟම ඇති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහ පොලිස්පතිවරයාගේ නිර්දේශ හා උපදෙස් මත පෞද්ගලික සහ වාණිජ්‍ය බැංකු ගනුදෙනු සඳහා ඉදිරි සතිය තුළද විවෘතව තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ. මහ බැංකුව අධිපතිවරයා නිකුත් කළ චක්‍රලේඛනයේ දැක්වෙන්නේ කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් සහ අවම සේවක සංඛ්‍යාවක් යොදා ගනිමින් අදාළ බැංකු කටයුතු පවත්වාගෙන යන ලෙසයි. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ හා ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ අයියේ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට එවෙලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. අද සහ හෙට දිවයිනේ නිර්තදිග ප්‍රදේශවල වැසි තත්ත්වය తాවකාලික වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්සාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දැන් දවසේ සටහන. කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට අතිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ලබා දුන් තීන්දුව රට පුරා අද කතාබහට ලක්වන මාතෘකාවක්. ජනාධිපතිවරණයට පෙර සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 39 වන පිටුවේද එය මනාව සටහන් කර තිබෙනවා. මීට වසර 70කට පෙර කාබනික පොහොර භාවිත කළ සත්ගුණවත් දේශහිතයිෂී පුරවැසියන් වූ අප අද කාබනික පොහොර ඉල්ලා ආයාචනා කරන තැනටපත් වූයේ ඇයි? මේ අප සාකච්ඡා කළ යුතුයි. වසර 70ක ජනතා ආකර්ෂණය උරගා බලන්නට මෙවැනි යෝජනා ඉදිරිපත් වුවද මෙවර එය කළ යුතුයමයි යන ප්‍රජාතන්ත්‍රවාදී නියාමනයට පැමිණෙන්නේ ඇයිද යන්න කතා කළ යුතුයි. පසුගිය දශක ගණනාවක අප රටේ උතුරුමැද ජනතාව වකුගඩු රෝගයෙන් පීඩා විඳිති. සෞඛ්‍ය දර්ශකවලට අනුව එය වෙනත් ප්‍රදේශවලද බහුලව පැතිර යන බව වාර්තා වුණි. ඒ අතරට පිළිකාරෝහලට දිනකට රෝගීන් 80කට වඩා ඇතුළත් වන බවද වාර්තා වේ. පෞද්ගලික රෝහල් මෙන්ම රජයේ රෝහල් ගත්තද රෝගීන්ගේ අඩුවක් නැත. මෙම රෝහල් පිරීක්ෂණ විට නිරෝගී ජනතාවක් මෙරට වාසය කරාවෙදැයි ප්‍රශ්නයක් පැන නැගෙන තරමට ඒවා ජනාකීර්ණ වී ඇත. රසායනික පොහොර භාවිතයෙන් මිදී කාබනික පොහොර මේ මහ පොළව සුවපත් කරන්නට හේතුපාදක බවට මතයක් නිර්මාණය වන්නේ මේ පසුබිම තුලය. පොහොර සමාගම් වලට පසුගිය කාලය තුල මේ වෙනස් වීම දරාගත නොහැකි විය. නමුත් අවසානයේ ඇතිතතු නිවැරදි ලෙස පහදා දුන් පසු එම අයද කාබනික පොහොර නිෂ්පාදනයට සහයෝගය දැක්වීමට එකඟ වූ බව මහාචාර්ය ප්‍රියන්ත යාපා පසුගිය දිනක අප සමග පැවසුවා. රටක් ගොඩනැගීමට ආර්ථිකය අවශ්‍යයි. එය රටකට පමණක් නොව පවුලකට දෙසේමයි. නමුත් වසවිස සමග ආහාර නිෂ්පාදනය ධර්මානුකූල නො සාපරාධී ක්‍රියාවක් බව ආගම්වලද පෙන්වා දී තිබේ. ධාර්මික ගොවිතැන එදා නිරෝගී ශක්තිමත් දසමහා යෝධීන් බිහි කළද ගතේ වාරු නැති අනාගත පරම්පරාවක් බිහි කරමින් වසවිස අද යහමින් අස්වැන්න දේ. එය වෙනස් කළ යුතුයි. රාජ්‍ය පාලනයේදී ජනප්‍රිය තීන්දු මෙන්ම ජනප්‍රිය නොවූ තීන්දුද ගත යුතුය. පසුගිය වකවානුවල ඡන්ද මත ගොඩනැගුණු රටේ අනාගතය අද පෙළගස්වා තිබෙන්නේ සත්‍යගරුක අවංක ප්‍රතිපත්තිමය කාරණාවලින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පය එයයි. කියුබාව කාබනික පොහොර විප්ලවයක් කළේය. ඉන්දියාවද කාබනික පොහොර නිෂ්පාදනයේ පෙරමුණගෙන තිබේ. රුසියාවද ඒ අතරට එක්වේ. අපේ රටද එවැනි තීරණයකට යා යුතුය. එය බොහෝ දුර විය හැකියි. නමුත් ජාතියක් ලෙස මේ සංවේදී අවස්ථාව අප ප්‍රයෝජනයට ගත යුතුමය. හේතුව මෙවැනි මොඩලයක් යලි කිසි දිනක නිර්මාණය නොවනු ඇති. අපි සත්‍ය සමග ඉදිරියටම යමු. උදැස්සන ප්‍රවෘත්ති අවසන් කිරීමට යලිත් සිරස්තල. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් වූවන්ට කඩිනමින් වන්දි. තවත් දිස්ත්‍රික්ක 12ක කොවිඩ් එන්නත්කරණය අද සිට. මෙරට කොවිඩ් එන්නත්කරණයේ සාර්ථකත්වය පිළිබඳව පර්යේෂණයක්. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට උපරිම වන්දියක් ලබා ගැනීමට ක්‍රියා කරන බව අධිකරණ ඇමති කියයි. මැතිවරණ හා ඡන්ද විමසීමේ ක්‍රියාවලියේ ප්‍රතිසංස්කරණයට අදාළ ජනතා අදහස් ලබා ගැනීම ලබන 19 වෙනිදායින් අවසන්. චීනයේ කොවිඩ් මර්ධන එන්නත් නිෂ්පාදනය වේගවත් කරයි. ක්‍රීඩකයන්ට වැටුප් හා දීමනා තීරණය කිරීමේදී විශේෂ සැලකිල්ලක් නොදක්වන බව ක්‍රිකට් තාක්ෂණික කමිටුව කියයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදැස්සන ප්‍රවෘත්ති මින් සමාප්තයි.